දැන් දරුවනි අපිට හිතා ගන්න පුළුවන් පොකුණක පතුලේ ඉන්න මාළුවෙක් ගහක මුදුනේ ඉන්න පිළියුඩකට පේන ආකාරය. පේන්න ඕනේ මාළුවා මදක් උඩට ඉහළට එසවිලා වගේ. අපි ඒක පොඩ්ඩක් වෙනත් ආකාරයකට පොඩ්ඩක් හොයලා බලමු. මාළුවාට කොහොමද ඉහළ ඉන්න පිළියුඩුව පේන්නේ කියලා. මම ඒකට කිරණ රූප සරණක් යොදා ගන්නවා. ඒ ඇසුරින් බලන්න දැන් අපිට මෙන්න පොකුණ කියලා හිතමුකෝ. මේ පොකුණ. අපි හිතමු දරුවනි මෙතන ඉන්න පිළියුඩුව. මේ පිළියුඩුව. දැන් එතකොට මාළුවාට පිළියුඩුව පේන්න නම් පිළියුඩුවගේ සිටින ආලෝකයේ මාළුවාගේ හැටෙන්න ඕනේ. ඒ අනුව වාතේ නම් ජලයේ තමයි ආලෝකය ඉන්නේ. දැන් ඔන්න මම පිළියුඩුවගේ ආලෝක කිරණයක් මම අඳින්න යන්නේ. දැන් ඔන්න ඕනේ ආලෝක කිරණය. එනවා මම විතර අභිලම්බයක් ගන්නද? මේ ආලෝක කිරණේ ජලයට ඇතුල් වෙනකොට විරල මාධ්‍ය නම් ගහන මාධ්‍යයට ඇතුල් වෙන නිසා ආලෝකයේ අභිලම්බය දෙසට මදක් හැරී ගමන් කරනවා. අපි හිතමු දරුවනි මාළුවා මේ හැරි ඉන්නවා කියලා. ඔන්න මාළුවා. මේ මාළුවා. එතකොට මාළුවාගේ ඇහැට මේ ආලෝකය ඉන්නේ. ඔන්න ඇහැට එනවා. එතකොට මාළුවාට මේ ආලෝකය එනවා වගේ පේන්නේ මෙතන ඉඳන් නෙවෙයි. වෙනත් තැනකින්. ඒක හොයාගන්න අපි කරන්නේ මේ එන කිරණ ආපස්සට දික් කරනවා. මම එක කිරණයක් දෙන්න ගන්නවා. දැන් ඒ අනුව මේ කිරණේ මේම ඒසේ දික් කර පිළිහුඩුවාගේ ශරීරය මෙන්න පේන ආකාරය. එහෙනම් මාළුවාට පිළිහුඩුව පේන්නේ පිළිහුඩුව ඉන්න තැනට වඩා ටිකක් උඩ ස්ථානයක ඉන්නවා වගේ. ඉතින් මේක මාළුවාට අවශ්‍ය වෙන්න පුළුවන්. පිළියුඩුව ළඟට එනකම් උන්ට පේන්නේ මාළුවාට පේන්නේ පිළියුඩුව ටිකක් උඩින් ඉන්නවා වගේ. ඊළඟට මම වර්තනය හා සම්බන්ධ තවත් වැදගත් කොටසක් ගැන තමයි කතා කරන්නේ. මම දැන් දරුවන්ට කියලා දෙන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සහ අවදි කෝණය ගැන. එතකොට මෙන්න මේ සිදුවීමට නම් හැම විටම ආලෝකයේ ගමන් කළ යුත්තේ ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට. මෙහිදී සිදුවන සිදුවීම මොකක්ද කියලා කිරණ රූප සටහනක් ඇසුරින් මම දැන් ওই දරුවන්ට පැහැදිලි කරන්න යන්නේ. දැන් මම අදාළ රූප සටහන කොටස් කීපයකට කඩලා අඳින්නයි යන්නේ. මේ තියෙන වාතය, පල්ලෙහා මාධ්‍ය, ජලය කියලා හිතුවා. මේ ඔක්කොම වාතය, ජලය. එහෙනම් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. දැන් එහෙනම් අපි බලමු ආලෝක කිරණයක් ජලයේ සිට වාතයට යනවා කියලා. එතකොට ජලය කියන්නේ ගහන මාධ්‍ය, වාතය කියන්නේ විරල මාධ්‍ය වෙනවා. ඔන්න අඩු පතන කෝණයකින් කිරණයක් පතනය වෙනවා. අඩු කෝණයකින්. එතකොට ගහන මාධ්‍ය විරල මාධ්‍යයට ආලෝකයේ ගමන් කිරීමේදී අභිලම්බයේ ඉවතට නැවී ගමන් කරනවා. ඔන්න ඉවතට නැවී ගමන් කරනවා. දැන් මේ කෝණය මම තව ටිකක් වැඩි කරනවා. ඔන්න තව ටිකක් වැඩි කරනවා. කෝණය මීට වඩා මේක වැඩි. එතකොට ඊට සාපේක්ෂව වර්තන කෝණයක් මේකට සාපේක්ෂව වැඩි වෙන්න ඕනේ. එහෙනම් මම ඒකත් වැඩි කරලා අදින්නම්. ඔන්න. මෙන්න වර්තන කෝණය වැඩි. තවත් පතන කෝණය වැඩි කරනවා. ඔන්න තවත් වැඩි කරනවා. ඔන්න පතන කෝණය මේකට වඩා මේක දැන් වැඩි. එහෙනම් වර්තන කෝණයක් ඊට සාපේක්ෂව වැඩි වෙන්න ඕනේ. දැන් දරුවනි ඔබට පේනවා ඇති
මෙතන පතන කෝණය වැඩි වෙන විට වර්තන කෝණයක් වැඩි වෙන නිසා වර්තන කිරණයේ ටික මාධ්‍යයෙන් වෙන් කරන අතුරු මූණත දෙසට හැරෙනවා කියලා. දැන් බලන්න මේක ටික ඈතින් තියෙන අතුරු මූණත මේ ටික ළඟින් මේක තව ටිකක් ලඟ වෙනවා. යම් උපරිම පතන කෝණයකදී දරුවනි අපි දැන් මේ කෝණය ටික අන්න මේ වර්තන කිරණය මාධ්‍ය වෙන් කරන අතුරු මූණත දිගේ ගමන් කරනවා. ඔබ දන්නවා මේ මොහොතේ අභිලම්භයත් වර්තන කිරණත් අතර කෝණය අංශක 90යි. මෙන්න මේ අතුරු මූණත දිගේ ගමන් කරන අවස්ථාවේ පතන කෝණයට ගන්න මෙන්න මේ අගයට අපි කියනවා C අකුරේ. මේකට තමයි කියන්නේ දරුවනි අවදි කෝණය කියලා. එතකොට මෙතනින් එහාට තවත් මේ කෝණය වැඩි කරොත් යන්න තියෙන්නේ වර්තන කිරණය නැවත මුල් මාධ්‍යයටම ඒ කියන්නේ ජලයට. දැන් අපි බලමු ඊළඟ අවස්ථාවේදී මේ කෝණය තව දුරට වැඩි කරනවා. පතන කෝණය සමානයි පරාවර්තන කෝණය වන විදිහට. ඒ කිරණය ඒ කියන්නේ මේ පතන කිරණය නැවත ජලය තුලටම ගමන් කරනවා. මෙන්න මේ සිදුවීමට තමයි අපි කියන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා. එසේනම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වීමට නම් අනිවාර්යයෙන්ම පතන කෝණයේ අගය අවදි කෝණයට වඩා වැඩි විය යුතුයි. ඒ අනුව පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන සිදුවීමට තිබිය යුතු අවශ්‍යතා දෙකක් තියෙනවා. ඉන් එකක් තමයි හැම විටම ආලෝකය කිරණ ගමන් කරන්න ඕනේ ගහන මාධ්‍යයක සිට. ඒ කියන්නේ ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයක. දෙවෙනි කාරණාව තමයි පතන කෝණය අගය අවදි කෝණයට වඩා සෑම විටම වැඩි වුණොත් තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදු වෙන්නේ. ඉතින් දරුවනි අවදි කෝණය කියන අගය මාධ්‍ය වෙනස් වෙනකොට වෙනස් වෙනවා. මාධ්‍යෙන් මාධ්‍යයට අවදි කෝණය වෙනස් වෙනවා. මාධ්‍යයේ ගහනතර බව වැඩි වෙන්න අවදි කෝණය අඩු වෙනවා. ඒ නිසා අඩුම අවදි කෝණයකදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක්වන්නේ දියමන්ති වැනි නිරපේක්ෂ වර්තනාංකයෙන් ඉහළ ද්‍රව්‍යයක් තුල. දැන් මම තිරේ පෙන්වන්නේ මාධ්‍යෙන් මාධ්‍යයට අවදි කෝණය කොහොමද වෙනස් වෙන්නේ කියන එක. දැන් බලන්න ජලයේ අවදි කෝණය අංශක 49යි. දැන් වීදුරු වල 42 කියන්නේ වීදුරු වල සිට වාතයට ගමන් කරන ආලෝක කිරණයක අවදි කෝණය අංශක 42යි. දියමන්ති වල ඉඳන් වාතයට ගමන් කරනකොට අංශක 24යි. ඒ කියන්නේ අඩුම අවදි කෝණයක් තියෙන්නේ දියමන්ති වල. ආලෝක කිරණයක් ගමන් කරනවා ජලයේ ඉඳලා වාතයට. එතකොට ඔබ දන්නවා ජලයේ අවදි කෝණය අංශක 49යි. එහෙනම් මම දල වශයෙන් අඳින්න අංශක 49. එතකොට අංශක 49 කෝණයකින් පතරේම ඒක ජලය සහ වාතය වෙන් කරන අතුරු මූණත දිගේ ගමන් කරනවා. ඒ අංශක 50ක් වුණොත් ඒ කියන්නේ ඊට වඩා වැඩි ටිකක් කෝණේ අංශක 50ක් වුණොත් අපි අංශක 50ක් මේක පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලක් වෙනවා අංශක 50කින් මේ පැත්තට. ඒ වගේම තමයි අංශක 45කින් ආවොත් මේ කෝණේ අංශක අධිකම අංශක 45 කියලා. අන්න එහෙම වුණොත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ නැහැ. අතන කෝණේ අවදි කෝණයට වඩා අඩු නිසා මේක වර්තනයේට ලක් වෙනවා. අද ලෝකයේ බහුලව භාවිත කරන ද්‍රව්‍යයක් තියෙනවා. ඒ තමයි ප්‍රකාශ තන්තු. ප්‍රකාශ තන්තුවක් කියන්නේ පාරදෘශ්‍ය, ඒ කියන්නේ විනිවිද පෙනෙන කෙඳි.
මේවා සාදලා තියෙන්නේ සුනම්‍ය වීදුරු වලින් හෝ වෙනත් පාරදෘශ්‍ය ප්ලාස්ටික් වගේ ද්‍රව්‍යයකින් තමයි මේවා සාදා තිබෙන්නේ. එතකොට ප්‍රකාශ තන්තුවක් තුළට ඇතුළු වන ආලෝක කිරණ කොහොමද ගමන් කරන්නේ කියලා අපි බලමු. මේ තියෙන ප්‍රකාශ තන්තුව. එතකොට ඇතුළට ආලෝක කිරණ ඇතුළු වූ විට ඒවා තන්තුවෙන් එළියට යන්නේ නැහැ. මේවා තන්තුව දිගේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලක් වෙමින් පිටතට ගමන් කරනවා. ඒ අනුව අපි දැකලා තියෙනවා වෙළඳ පොලේ තියෙනවා විසිතුරු මල් වාස්. ඒ විසිතුරු මල් වාස් හදලා තියෙන්නේ මේ වගේ ප්‍රකාශ තන්තු ගොඩාක් යොදාගෙන. මේක යට ඇතුල් පැත්තේ තියෙනවා විවිධ වර්ණ වලින් දැල්වෙන විදුලි කුහුළු. ඒ දැල්වෙන වර්ණය මේක දිගේ ගමන් කරන මේ එළියේ කෙළවරින් ඉවත් වෙනවා. එතකොට ඉතාමත්ව අලංකාරවත් වර්ණ රටා දකින්න ලැබෙනවා. ඒ වගේම දරුවනි දුරකථන සංඥා ඒ වගේම අන්තර්ජාල සංඥා ඕනෑම දුරකට යැවීම සඳහාද ප්‍රකාශ තන්තු භාවිත කරනවා. මේ ප්‍රකාශ තන්තු මිටියකට අපි කියනවා ප්‍රකාශ නලයක් කියලා. දැන් අද සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉතාමත්ම ජනප්‍රිය පරීක්ෂණයක් තියෙන එන්ඩෝස්කෝප් පරීක්ෂණය. ඒ කියන්නේ ශරීරයේ අභ්‍යන්තර ව්‍යුහයන් අපට පිටත සිට නිරීක්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. මෙහිදී ශරීරය තුලට මුඛ කුහරයෙන් හෝ ගුද මාර්ගයෙන් හෝ කැමරාවක් ඇතුල් කරනවා. ඒ කැමරාවට අවශ්‍ය ආලෝකයේ මෙන්ම කැමරාවෙන් ලබා ගන්නා සංඥා ශරීරයෙන් පිටතට ගමන් කිරීම සඳහා මෙන්න මේ ප්‍රකාශ තන්තු භාවිතා කරනවා. එයින් ලබා ගන්නා ඡායාරූප රූපවාහිනී තිරයක් ඔස්සේ නිරීක්ෂණය කිරීමේ හැකියාව වෛද්‍යවරුන්ට තියෙනවා. දැන් දරුවනි අපි දන්නවා අධිවේගී මාර්ගවල රාත්‍රී කාලයේදී පාර මැද වෙන් කරන රේඛාව විවිධ වර්ණ වලින් දිස්වෙන ප්ලාස්ටික් කැබලි දක්නට ලැබෙනවා. වාහන යනකොට මේක ඉතාමත් අලංකාරවත් නිරීක්ෂණය වෙනවා. මේ ගැන අපිට බලා ගන්න පුළුවන් තවදුරටත් අධ්‍යයනය කරන්න පුළුවන් ප්‍රිස්මයක් තුලින් සිදුවන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන සිදුවීම මත. ඊළඟට අපි සලකා බලමු ප්‍රිස්මයක් තුලදී සිදුවන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ගැන. දැන් දරුවනි ප්‍රිස්මයක් ගත්තාම ප්‍රිස්මයක රූප සටහනක් අපි පොතේ අඳින්නේ මෙන්න මේ ආකාරයට. ප්‍රිස්මය හරස් කැටයක් මෙතෙන් ගන්න. දැන් මෙතන තියෙනවා මේ කෝණ. ප්‍රිස්ම කෝණ. දැන් අපි සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නේ මේක තමයි ප්‍රිස්ම කෝණය. දැන් මෙතෙන්දී අපි ගන්නවා අංශක 90 අංශක 45 අංශක 45 වන ප්‍රිස්මයක්. මෙවැනි ප්‍රිස්මයක් ගත්තොත් මෙවැනි ප්‍රිස්මයක් තුළට ඇතුළු වන ආලෝකයේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක්වන ආකාරය අපිට තවදුරටත් සොයා බලන්න පුළුවන්. දැන් මම මේ අඳින්නේ මේ විදිහේ ප්‍රිස්මයක්. මේ ප්‍රිස්මය ප්‍රිස්මය අංශක 90 45 වන ප්‍රිස්මය. දැන් අපි බලමු මේ වගේ ප්‍රිස්මයකට
ආලෝක කිරණයක් ලම්බකව පතනය වෙනවා. අංශක 90. මේ පතනය වෙන මේ ආලෝක කිරණය එම මාර්ගයෙන් ඒ ඔස්සේම ගමන් කරනවා ප්‍රිස්මයේ තුල. දැන් අපි බලමු මේ ඇතුල් වෙච්ච මේ ආලෝක කිරණය පිටතට යනවද නැද්ද කියලා. මේ තියෙන්නේ දීපි. මේ වාසිය. දැන් මම අභිලම්බයක් කරන්නේ. දැන් මෙතන අංශක 90යි 45යි මේ කෝණයත් 45යි. එහෙනම් පතන කෝණයේ අංශක 45ක් වෙනවා. මම දරුවන්ට කලින් කියලා දුන්නා වීදුරු වලින් ඉඳන් වාතයට අවදි කෝණයේ අංශක 42යි තියෙනවා. එහෙනම් දැන් මේ කෝණයේ අංශක 45 කියන්නේ 42කට වඩා වැඩි කෝණයක්. ඒ කියන්නේ මේක පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවා. එහෙනම් පතන කෝණය සමානයි පරාවර්තන කෝණය වන විදිහට මේ ආලෝක මෙහෙම ගමන් කරනවා. දැන් බලමු මෙතන කෝණය කීයද කියලා. දැන් ඉතින් පතන කෝණයක් බලමු. මේක 45යි මෙතනත් 45යි නේ. මේ කෝණයත් 45යි. මේක 90යි මෙතන 45යි මෙතන 45 නා. මේ කෝණය අංශක 45යි කියන්නේ මේක එළියට යන්නේ නැහැ. නැවත මේක පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වෙනවා. හේතුව 45 කියනගේ අවදි කෝණයට වඩා වැඩි. ඒ නිසා පතන කෝණය සමානයි පරාවර්තන කෝණය විදිහට මෙහෙම එන්න ඕනේ. එතකොට එහෙනම් මේක 45 නම් මේ කෝණයත් 45යි. මේ කෝණය 45 නම් මෙතෙන්ට පතන වෙන 90. එහෙනම් මේක 90 కి පතන වෙනවා කියන්නේ ඕන්න ආලෝකයේ මුලින් ගමන් කරපු මාධ්‍යයටම ආපසු හැරී ගමන් කරන ආකාරය ඔබට බලා ගන්න හැකියාව තියෙනවා. එසේ නම් ළමයි මෙතෙන්දී ක්‍රිස්මයක් වල ඇතුළු වෙන ආලෝක කිරණ අවස්ථා දෙකකදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙමින් ගමන් කරන ආකාරය ඔබට පැහැදිලි වෙනවා. ඔව් දැන් අපි බලමු තව අවස්ථාවක්. දැන් බලන්න ක්‍රිස්මයේ මෙහෙම තියෙන අවස්ථාව බලන්න. ඔබ තියෙනවා. ඒතකොට මෙතෙන්දී මේ කොන අංශක 90යි 45යි අංශක 45යි. දැන් අපි බලමු මෙන්න ඉන ආලෝක ලම්බක පෘෂ්ඨයේ පතනය වෙනවා. එන එකේ ඔස්සියම ගමන් කරනවා. දැන් මේ ආලෝකය පිටතට ගමන් කරනවාද නැත්නම් නැවත ක්‍රිස්මයට ඇදලා දෙනවා කියලා බලන්න. මම මෙතන අභිලම්බයක් ඇඳලා මෙතන පතන කෝණය කීයද කියලා මම හොයා ගන්නවා. ඒ අනුව ඔබ දන්නවා මේක 90 නම් මෙතන 90යි. මේක 45යි. එහෙනම් මෙතනත් 45ක් නම් මෙතෙන්දි පතන කෝණයේ අංශක 45 නම් මෙතෙන්දි පතන කෝණය 45 කියන්නේ අවදි කෝණයේ අංශක 42යි. එන අවදි කෝණයට වඩා වැඩි අගයක් 45 කියන්නේ. එහෙනම් මේ කිරණය වර්තනයේ ලක් වෙන්නේ නැහැ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක් වෙනවා. එහෙනම් මේක නැවත අපි ගමු. එතකොට මෙතෙන් පිට වෙන්නේ අංශක කීයෙන්ද? පරාවර්තන 45යි නම් මේ කෝණයත් 45යි. මේ කෝණයත් 45 නම් මේක මෙතෙන්ට පතන වෙන්නේ අංශක 90කින්. ඒ කියන්නේ දරුවනි මෙතෙන්දී ආලෝක කිරණ අංශක 90කින් හැරිලා ගමන් කරන්න සලස්වනවා. මෙතෙන්දී ආලෝකයේ අංශක 180කින් හරවා ගමන් කරනවා. මෙන්න මේ අවස්ථාව තමයි තියෙන්නේ වාහනවල පිටුපස තියෙන ඔබ දන්නවා ටේල් ලයිට් එකේ තියෙන බයිසිකල් වල තියෙනවා. ඒ ටේල් ලයිට් එකේ ඇතුල් පැත්තේ තියෙන මේ වගේ අංශක 90 මේ වගේ වීදුරු පිස්ම තියෙන්නේ. එතකොට පිටිපස්සෙන් එන වාහනයකින් එන ආලෝකය වැටුණාට පස්සේ මේවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලක් වෙලා නැවත ඒ මාර්ගයටම එනවා. එතකොට අපට පේන්නේ අර කරුවලේ යන බයිසිකලයක පිටිපස්සෙන් ආලෝකය නැවත අපි දෙසට නිකුත් කරනවා වගේ. මෙන්න මේ වගේ කොටස් තමයි දරුවනි ඔය අධිවේගී මාර්ගවල අපි කියනවා කාපට් පාරවල් වල මන්තිරු දෙක වෙන් කරන සීමාවේ සවි කරලා තියෙනවා. මේ අවස්ථා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ක්‍රිස්ම සම්බන්ධ කරලා පැහැදිලි කරන්න පුළුවන් හොඳම අවස්ථා දෙකක් බවට මේක පත් වෙනවා.